තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසලේ 4 ශ්‍රේණිය ඉගෙන ගන්න ඔබ හැම දෙනාටම ඔබට අද මම කියලා දෙන්නට සූදානම් වෙනවා 4 ශ්‍රේණියේ 9 වෙනි පාඩම. 9 පාඩම හරි අපූර්ව දහම් පාසලෙන් තමයි අපි මේ පාඩම් මාලාව ඔබට ඉදිරිපත් කරන්නේ. මේ පාඩම තමයි මේ ඔබ දකින්නේ දුක්ඛාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ධර්මයේ එක ආර්ය සත්‍ය ධර්මයක් තමයි දුක්ඛ ආර්ය සත්‍ය. ඉතින් මේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන දහම් දැනුමට වගේම ඊට අමතරව අපිට ජීවිත අවබෝධය සඳහාත් ගොඩක් වැදගත් වෙනවා. මොකද බෞද්ධයන් විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? නිවන් අවබෝධ කරගන්න. නිවන් අවබෝධ කරගන්න නම් අනිවාර්යයෙන්ම අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍ය ගැන වැටහීමක් ඇති කරගන්න පළවෙනිම ආර්ය සත්‍ය ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. පාඩමේ සඳහන් වෙනවා චතුරාර්ය සත්‍යම. එහෙනම් පළවෙනි ආර්ය සත්‍ය තමයි දුවේ පුතේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. අපි ඒ ගැන කතා කරමු. ඒ ගැන ගොඩක් විස්තර තියෙනවා. වැදගත් වෙන දහම් කාරණාවන් තියෙනවා. මේ අපි සාකච්ඡා කරන පාඩම ධර්මය පිළිබඳව අවබෝධ කරගන්නටත් ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්නට වගේම සසර පිළිබඳව අවබෝධ කරගන්නත් හේතුවක් වෙන පාඩමක් තමයි දුක්ඛ ආර්ය සත්‍ය ගැන සාකච්ඡා කරන පාඩම. මීට කලින් අපි මම ආනන්ද බුදුහිමි උවටනෙහි සිටී කියන පාඩම ගිය සතියේ කතා කළා. අපි අද කතා කරනවා 9 වෙනි පාඩම. ඉතින් මේ පාඩමට කලින් ඒ පාඩම බැලුවේ නැත්නම් අධ්‍යයනය කළේ නැත්නම් ඊට කලින් පාඩම් අධ්‍යයනය කළේ නැත්නම් ඒවත් අධ්‍යයනය කරන්න. ඒ වගේම පාලි සහ අභිධර්මය සියලු පාඩම් මේ වෙද්දී අපි මේ විදිහට සාකච්ඡා කරලා තියෙනවා. ඒවත් අධ්‍යයනය කරන්න ඔබට පහසුකම සැලසිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී පළමු වරට පස්වග තවුසන්ට ආර්ය සත්‍ය 4 දේශනා කළසේක. ඒ ආර්ය සත්‍ය නම් බුදුරජාණන් වහන්සේ පළවෙනියටම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළේ බරණැස් නුවර බරණැස ඉසිපතන මිගදායේදී. පස්වග තාපසවරුන්ට කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජී කියන 5 දෙනාට තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනියටම මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන දේශනා කළේ. පුතේ මොකක්ද මේ දේශනාවේ නම? බරණැස ඉසිපතනයේදී පස්වග තාපසවරුන්ට දේශනා කරපු දේශනාව කියන්න බලන්න. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළේ. ඒ පස්වග තාපසවරුන්ට. අපෙන් අහන්න පුළුවන් පුතේ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වතාවට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළේ කොතනදීද? කාටද කියලා අහන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී දේශනා කරන ලද චතුරාර්ය සත්‍ය ධර්මය නම් කරන්න කියලා අපෙන් අහන්නත් පුළුවන්. ඒ විදිහේ ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම කරන ලද දේශනාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ කියන කරුණු පිළිබඳව දැනගෙන ඉන්න එක අපිට ගොඩක්ම වැදගත්. ඒ නිසා තමයි මේ කරුණු පිළිබඳව ඔබට දැනුවත් කළේ. ඔන්න ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ සඳහන් වෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛං අරිය සත්‍යං. දුක්ඛං අරිය සත්‍යං කියලා තමයි පාලියෙන් සඳහන් වෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය. දුක පිළිබඳ උතුම් වූ සත්‍ය කියන එක තමයි පළවෙනි එකේ අදහස. ඒකේ පාලියෙන් ඒක කියන්නේ දුක්ඛං අරිය සත්‍යං. ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය.
දුක්ඛ සමුදයං අරිය සත්‍යං. දුකට හේතුව පිළිබඳ වූ උතුම් වූ සත්‍ය. දෙවෙනි එක. ඊළඟට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. ඊළඟට දුක නැති කිරීම හා සම්බන්ධ වූ ආර්ය සත්‍ය කියන එක තමයි ඒකේ අදහස. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධං අරිය නිරෝධ ගාමිනී පටිපදං අරිය සත්‍යං. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං අරිය සත්‍යං. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මොනවද එහෙනම් චතුරාර්ය සත්‍ය? අපි මේ තියෙන විදිහට මතකයේ රඳවා ගනිමු. දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය. මාත් එක්කම මේවා කියන්නට ඕන. ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ කියලා ලියද්දිත් මේක හොඳට මතක තියාගන්න. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ කියන හතර. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන හතර තමයි චතුරාර්ය සත්‍ය. දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මඟ පිළිබඳ ආර්ය සත්‍ය සතර යන්න මෙහි තේරුමේ. මේකේ අදහස තමයි දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය කියන අදහස් තමයි මේ හතරේ අන්තර්ගත වෙන්නේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ නමින් හැඳින්වෙන පළමු දේශනයේදී කෙටියෙන් කරන ලද ආර්ය සත්‍ය හැඳින්වීම වෙනත් දේශනාවන්හිදී විස්තර සහිතව දැකගත හැකිය. ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ප්‍රථම ධර්ම දේශනාව තුල චතුරාර්ය සත්‍ය ධර්මය ගැන සාකච්ඡා කරනවා. ප්‍රථම ධර්ම දේශනාව වෙච්ච ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී සඳහන් කරපු ඒ චතුරාර්ය සත්‍ය කෙටියෙන් සාකච්ඡා කරපු චතුරාර්ය සත්‍ය ධර්මය තවත් දේශනාවලදී විස්තර සහිතව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ සූත්‍ර දේශනාවක් තමයි අනන්ත ලක්කන සූත්‍ර දේශනාව. චතුරාර්ය සත්‍ය ධර්මයේ අනන්ත ලක්කන සූත්‍ර දේශනාවේදී විස්තර සහිතව දේශනා වෙනවා. ඉතින් දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ තොරතුරු මේ පාඩමේදී ඉගෙන ගන්නේ අපි ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙන විදිහට. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනාවේදී කෙටියෙන් විස්තර කරලා තියෙනවා, දක්වලා තියෙනවා. ඒ පිළිබඳවම තවත් බොහෝ දේශනාවල විස්තර සහිතව චතුරාර්ය සත්‍ය ධර්මය ගැන දේශනා වෙලා තියෙනවා. මෙතනදී අපි කතා කරන්නේ පාඩමේ මාතෘකාව තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියන එක. එහෙනම් අපි මෙතනදී මේ පාඩම ඉගෙන ගන්නේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන කතා කරන්න ඉගෙන ගන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙන විදිහට. එහි මෙසේ කියවේ. ඉපදීම දුකකි. ජාතිපි දුක්ඛා. ඊළඟට දි รา යාම දුකකි. ජරාපි දුක්ඛා. ලෙඩවීම දුකකි. ව්‍යාධිපි දුක්ඛෝ. මරණයට පත්වීම දුකකි. මරණම්පි දුක්ඛං. අප්‍රිය සම්පයෝගයේ දුකකි. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්වීම ප්‍රිය විප්පයෝග දුකකි. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රිය අයගෙන් අපි කැමති අයගෙන් වෙන් වෙන්න ලැබෙන එක. කැමති දෑ නොලැබීම දුකකි. යම් පිච්ඡං යම් අපි ඉච්ඡං යම් කිසි දෙයක් අපි කැමති වෙනවද ඒ කැමති වෙන දෙය න ලබති.
ලැබෙන්නේ නැහැ. තම්පි එයද දුක්ඛං දුකකි. යමක් කැමැති වන්නේද එය නොලැබෙන්නේද එය දුකකි. කෙටියෙන් කිවහොත් පංච උපාදානස්කන්ධයම දුකකි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂිප්ත වශයෙන් කියනවා නම් කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි කියලායි දක්වන්නේ. එහෙනම් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දුක් මොනවද? ඉපදීමේ දුක, දි รา යෑමේ දුක, ලෙඩවීමේ දුක, මරණයට පත්වීමේ දුක, අප්‍රිය සංපයෝගයේ හෙවත් අප්‍රියයන් සමග එකතු වීමට සිදුවීමේ දුක, එවැගේම ප්‍රිය විපයෝග දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදුවීමේ දුක, ඊළඟට කැමති දෑ නොලැබීමේ දුක, කැමති දේවල් අපි කැමති දේවල් ලබන්න සිද්ධ වෙන්නේ නැහැ, ලබන්න ලැබෙන්නේ නැහැ. අපි පාඩම සාකච්ඡා කරද්දී තවත් තොරතුරු සාකච්ඡා කරමු. ඒ වගේම කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම දුකයි කියලයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුක ගැන දක්වලා තියෙන විස්තර කරලා තියෙනවා. දැන් අපි මේ එක එක දුක ගැන වෙන වෙනම සාකච්ඡා කරනවා. ඊට ප්‍රථමයෙන් අනිවාර්යයෙන්ම මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියන මෙන්න මේ වචනත් එක්කම සිංහල අදහසයි ඒවා මතක තියාගන්න ඕන. ජාති දුක කියන්නේ මොකක්ද? ජරා දුක කියන්නේ මොකක්ද? ව්‍යාධි දුක කියලා කියන්නේ මොකක්ද? ඒකේ අදහස මොකක්ද කියලා අපිට මතක තියෙන්න වෙනවා. මේ කාරණේ දැන් දහම් කාරණාවන් විදිහට බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනාවේදී ගෙනහැර දක්වලා තියෙන දුක පිළිබඳ ඉගැන්වීම් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒවා තමයි අපි වෙන වෙනම දැන් සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. පළවෙනි එක ජාති දුක, ඉපදීම පිළිබඳ දුක. අපි හිතන් හිටියට ඉපදෙන එක සතුටු වෙන්න කාරණයක් කියලා. නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉපදුනාට පස්සේ ඔයාලා සතුටු වෙන්න ඇති සමහර විට. ඉතින් ඒ වුණත් ඉපදෙනවා කියන එක සතුටු වෙන්න කාරණාවක් නෙවෙයි. ධර්මානුකූලව බැලුවොත් අපි බලමු ඉපදීමත් එක්ක දුක කියන එක සම්බන්ධ වෙන විදිහ ගැන තමයි මෙතනදී කියන්නේ. මිනිසෙකු වශයෙන් හෝ තිරිසනෙකු වශයෙන් හෝ වෙනත් කිසියම් සතෙකු වශයෙන් හෝ ඉපදීම දුකක් බව ඒන් අදහස් වේ. ජාති දුක කියන එකෙන් කියවෙන්නේ මිනිසෙක් විදිහට, තිරිසන්ගත සත්වයෙක් විදිහට, එහෙම නැත්නම් වෙන යම් කිසි සත්වයෙක් විදිහට පහළවීම, හට ගැනීම දුකක්. ඉපදීම දුකක් කියන එක තමයි කියන්නේ. ඉපදීමට පත්වීම දුකක් කියන එක. ඉපදීම දුකක් වන්නේ ඉපදෙන විට දැනෙන දුක්ඛදායක වේදනාව නිසාම නොවේ. අන්න ඉපදීම කියන එක දුකක් වෙන්නේ ඉපදෙන වෙලාවේදී අපිට දැනෙන වේදනාවක් නිසා නෙවෙයි. පුංචි ළමෙක් ඉපදිච්ච ගමන්ම හරිම හයියෙන් අඬනවා. ඉතින් ජාති දුක කියලා කියන්නේ අන්න ඒ වෙලාවේ අඬනකොට එහෙම ඇතිවෙන දුකද? ඒ දුක විතරක් නෙවෙයි. මේ ලෝකයට ජනිත වුණාට පස්සේ මේ ඉපදීමත් එක්ක මිනිස්සුන්ට ඇතිවෙන දුක්ඛන්දරාව, අනිත් දුක් ඔක්කොම සම්බන්ධ වෙන්නේ මේ ජාති දුකත් එක්ක. ජාති කියන දුකටපත් වෙච්ච නිසා තමයි අනිත් දුක් හැම එකකටම පත් වෙන්නේ. ජාති දුක කියන්නේ නම් මිනිසෙකු වශයෙන්, තිරිසනෙකු වශයෙන්, එහෙම නැත්නම් වෙනත් සතෙක් විදිහට පහළවීම, ඉපදීම. එතකොට මෙතනදී ඉපදෙන මොහොතේදී, ඉපදෙන වෙලාවේදී දැනෙන දුක පමණක් නෙවෙයි, දුක්ඛ ආර්ය සත්‍ය යටතේ කතා කරන්නේ. දුක්ඛ කියන එක යටතේ, ඉපදීමේ දුක කියන එක යටතේ කතා කරන්නේ. මොකක්ද කියන්නේ? ඉපදීමෙන් පසු විඳින්නට ලැබෙන සියලුම දුක් ඉපදීමේ හේතු නිසාම ඇතිවෙන ඒවා, ඒ නිසාම ඉපදීම දුකකි. ඉපදීමෙන් පස්සේ යම්කිසි දුකක් අපිට ලබන්න සිද්ධ වෙනවා නම් ඒ හැම දුකක්ම දුවේ පුතේ සම්බන්ධ වෙන්නේ මේ කියන ජාති කියන දුක යටතේ. ඉපදිච්ච නිසා තමයි පුතේ අපි ලෙඩ වෙන්නේ. ඉපදිච්ච නිසා තමයි පුතේ අපි වයසට යන්නේ. ඉපදිච්ච නිසා තමයි පුතේ අපි මරණයටපත් වෙන්නේ. ඉපදිච්ච නිසා තමයි අපිට
කැමති අකමැති අය එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉපදිච්ච නිසා තමයි දුවේ පුතේ අපි රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී පංච උපාදානස්කන්ධයන් උපාදානය කරගෙන නැවත නැවත සසර ගමන් කරමින් සතර අපාගාමී පුද්ගලයෝ බවට පත් වෙන්නේ. එහෙනම් ඉපදීම හේතුවෙන් අනිකුත් දුක් ඔක්කොම සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් දුක් ඔක්කොම හටගන්නේ ඉපදීමේ දුක නිසා කියන එක තමයි ඒ කාරණයෙන් පැහැදිලි කළේ. මිනිස්සු අනෙක් සියලු දුක් නැති කරගෙන මිනිස්සු අනිත් දුක් ඔක්කොම නැති කරගෙන ජීවත් වීමට පුළුවන් නම් ඉපදීමට කැමති වෙති. අනිත් දුක් ඔක්කොම නැති කරගෙන අනිත් දුක් ඔක්කොම අයින් කරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න මිනිස්සු ඉපදින්න කැමති වෙනවා. ඉපදුනාට පස්සේ ලෙඩ වෙන්නේ වයසට යන්නේ ඒ වගේම අකමැති අය එක්ක ජීවත් වෙන්න සිදු වෙන්නේ නැත්තම් කැමති දේවල් ලැබෙන්නේ නැති තත්වයටපත් වෙන්නේ නැත්තම් ඒ විදිහේ තත්වයක් නැත්නම් මිනිස්සු කැමති වෙනවා. මිනිසුන්ගේ බලාපොරොත්තුව එයයි. මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ඒක මොකක්ද? දුකටපත් වෙන්නේ නැතිව ඉන්න පුළුවන් වෙන්න ඕන කියන එක තමයි මිනිස්සුන්ගේ අදහස. එහෙත් යම් තාක් ඉපදීම සිදු වේද ඒ තාක් අනෙක් සියලු දුක්ත ඇති වේ. ඒ නිසා ඉපදීම බලවත්ම දුකය. ඉපදුනාට පස්සේ ලෙඩවීම වයසට යෑම ඒ විදිහට කල්පනා කරනවා. මේ ගැන විස්තර කරන අනිත් සූත්‍ර දේශනාවන් වලදී ඒ ගැන විස්තර වෙලා තියෙනවා. සත්‍ය විභංග සූත්‍ර දේශනාවේදී මේ සම්බන්ධයෙන් විස්තර දේශනා වෙලා තියෙනවා. දුක පිළිබඳව දේශනාව කරලා තියෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඉපදුනාට පස්සේ ව්‍යාධි දුකට පත් වෙන්නේ නැතිව ඉන්න කල්පනා කරනවා. කැමති. හැබැයි ඒ දුකට පත් වෙනවා. ඒ වගේම කැමති දේ ලබන්න අකමැති දේ නොලබන්න කැමති වෙනවා. හැබැයි ඒ වුණත් ඒ తත්වයේ කිසිම දවසක ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු දුකට පත් වෙනවා. එහෙනම් අනිත් දුක් ඔක්කොම ඇති වෙන්න හේතුව උනේ ඉපදීම නැමැති දුක නිසා කියන එකයි. එහෙනම් ඒ කොටසෙදී කතා කළේ සාකච්ඡා කළේ. ඔබට මොනවා හරි ගැටලුවක් අපැහැදිලි කමක් තියෙන තැනක් තියෙනවා නම් පහලින් ඔබට කියන්නට පුළුවන්. ඒ බව අපිට ඔබට දැනුවත් කිරීමක් කරන්න පුළුවන්කම තියෙනවා. මොන ආකාරයෙන් හෝ ඉපදීමක් සිදු වෙනවා නම් අන්න ඒක තමයි ඉපදීම බලවත්ම දුක කියලා සඳහන් කරන්නේ. බලවත්ම දුක මොකක්ද එහෙනම්? බලවත්ම දුක ප්‍රධානම දුක තමයි ඉපදීම. ජාති දුක විදිහට ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී ඒ දුක සඳහන් උනේ. ඊළඟට ජරා දුක, දි รา යෑම පිළිබඳ දුක. ජරා දුක, දි รา යෑම. දි รา යෑම, වයසට යෑම, මහලු වියටපත් වීම, දත් දි รา යෑම, කෙස් පැහීම, ඇඟ රැලි වැටීම. ඇඟේ තිබුණු ලස්සන සම රැලි වැටිලා යනවා වයසට ගියාට පස්සේ. සීලා ආච්චිලාගේ ශරීරයක් දිහා බලන්න. ඒ අයගේ තරුණ කාලේ ෆොටෝ පින්තූරයක් තියෙනවා නම් ඒක අරගෙන බලන්න. ඔබත් ඒ වගේම තත්ත්වයටපත් වෙනවා. දැන් 7 වසරේ ඉගෙන ගන්න දරුවෙක් විදිහට ඔබ හිටියට තව ටික කාලයක් යනකොට ඔබත් ඒ තත්ත්වයටම අනිවාර්යයෙන්මපත් වෙනවා. ඔබත් ඒ තත්ත්වයටපත් වෙලා හැම රැලි වැටිලා කොණ්ඩේ පැහිලා ගිහිල්ලා කොණ්ඩේ සම්පූර්ණ ගැලවිලා යන්න පුළුවන්. කොණ්ඩේ පැහිලා යන්න පුළුවන්. ඉතින් ඇඟ රැලි වැටෙන්න පුළුවන්. රැලි වැටෙනවා. ඊට පස්සේ අපේ ඇඟ ඇතුලේ තියෙන අස්තිවල ශක්තිය නැති වෙලා යනවා. වෙවුලමින් ඇවිදින්න පටන් ගන්නවා. ඇවිදින තත්වයක් ඇවිදගෙන යන්නත් බැරි තත්වයකටපත් වෙනවා. ඒ විදිහේ දි รา යෑමේ තත්වයකටපත් වෙනවා. ඒක වළක්වන්න කිසිම කෙනෙක්ට බෑ. ඔබගේ ආච්චි අම්මලා සීයලා ඒ අය ගැන බලන්න. ඒ ආච්චි අම්මලාද සීයලාද එහෙම ඒ ආච්චි අම්මලාගේ අම්මලා තාත්තලා ඒ අත්තම්මලාගේ සීයලාගේ අත්තම්මලා සීයලා එහෙම ගත්තොත්
එහෙම ඉන්නවද කවුරු හරි? එහෙම නැහැ. ඒ අය මොකද වෙලා තියෙන්නේ? මේ දි รา යාම කියන තත්වයට ගිහිල්ලා ඊට පස්සේ අපි ඊළඟට කතා කරන දුක මරණය කියන දුකටත්පත් වෙලා. සම්පූර්ණ දි รา ගිහිල්ලා අපිත් එහෙනම් දි รา පත් වෙන්නේ නැතිව ඉඳීවිද? නැහැ. අපිත් දි รา යෑම කියන දුකට අහු වෙනවා. එහෙත් මේ දි รา යෑම පෙනෙන්නේ වයසට යන විටය. වයසට යනකොට තමයි දි รา යනවා කියලා පේන්නේ. ඔබ එක වසරේ ඉන්නකොට හිටියට වඩා දැන් මෝරලා 7 වසරට ආවට පස්සේ. ඒ කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? ඔබේ ශරීරයේ දි รา පත් වීම කරා ගමන් කිරීමට ඇවිල්ලා දැන්. ඒ නිසා තමයි ඔබ 7 ශ්‍රේණිය ඉගෙන ගන්න දරුවෙක්ගේ ලක්ෂණ පෙන්눔 කරලා තියෙන්නේ. මහලු වීමත් සමගම ජරා දුක පෙනෙන්නට පටන් ගත්තත් උපන්දා සිට ශරීරය වෙනස් වීමටපත් වෙයි. ශරීරය වෙනස් වෙන්න පටන් ගන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා. මම කිව්වා එකේ පන්තියේ ඉද්දි තිබුණු ශරීරයට වඩා 7 පන්තියේ ඉන්නකොට ශරීරය වෙනස් වෙලා කියලා. එහෙනම් මේ වෙනස පටන් ගත්තේ උපන් දවසේ ඉඳලා. හැම රැලි වැටෙන එක, දත් වැටිලා යන එක, දත් දි รา යන එක මේ ඒවා ආරම්භ වෙන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා. දත් ආපු දවසේ ඉඳලා තමයි දත් දි รา පත් වෙන්න පටන් ගන්න. ඒ වගේම තමයි හැම ශරීරයේ තියෙන අස්තිවල ශක්තිය නැති වෙන්න පටන් ගන්න ඒ දවස්වල ඉඳලම තමයි. එහෙනම් ජරා දුක එහෙම නැත්නම් දි รา පත් වීම නැමැති දුකක් අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී ජරා දුක විදිහට දේශනා කරලා තියෙන්නේ. ජීවිතයේ මුළු කාලයේදී ඉන්ද්‍රිය මුහුකුරා යෑම ජීවිතය මුළු කාලයේදී මුල් කාලයේදී ඉඳුරන් මුහුකුරා යෑම ලෙස හැඳින්වෙන මේ වෙනස් වීම පසු කාලයේදී ඉන්ද්‍රිය දුර්වල වීම ලෙස හඳුන්වනු මුළු කාලයේ නෙවෙයි එතනට එන්නට ඕන මුල් කාලයේදී කියන්නේ පුංචි කාලේ. දැන් ඔබේ ඉන්ද්‍රියන් මෙන්න මේ කියන තත්වයට තමයි පත් වෙලා තියෙන්නේ. ඉන්ද්‍රියන් මුහුකුරා යෑම. ඉන්ද්‍රියන් පුංචි දවස්වල හිටියට වඩා ශක්තිමත් වෙලා තියෙනවා. අතපයවල ඇඟේ ශක්තිය දැන් මුහුකුරා ගිහිල්ලා තියෙනවා. ඊළඟට කියනවා ඉන්ද්‍රිය දුර්වල වීම. හොඳම තරුණ වයසට පත් වුණාට පස්සේ ඊට පස්සේ පටන් ගන්නවා මහලු වීම. මහලු වේ කරා ගමන් කිරීම. අන්න ඒකට තමයි කියන්නේ ඉන්ද්‍රිය දුර්වල වීම කියලා. ඉන්ද්‍රිය මුහුකුරා යෑමත් ඉන්ද්‍රිය දුර්වල වීමත් මේ දෙකම මොකක්ද? ජරා දුකටම තමයි පත් වෙන්නේ. ඉන්ද්‍රියන් මුහුකුරා ගියත් ඉන්ද්‍රියන් දි รา පත් වෙලා ගියත් ඒ දෙකේදීම සිද්ධ වෙන්නේ අපේ ශරීරය දුර්වල වෙලා අපේ ශරීරය විනාශය කරා ගමන් කිරීම. උපන්දා සිට මරණය දක්වා සිදුවන මේ සියලු වෙනස් වීම ජරා දුකට අයත් වේ. උපන්දා ඉඳලා ඉන්ද්‍රිය මුහුකුරා යමින් තරුණ විය කරා ගමන් කිරීමත් ඉන්ද්‍රිය දුර්වල වෙමින් මරණය කරා ගමන් කිරීමත් මහලු විය කරා ගමන් කිරීමත් කියන දෙකම ජරා දුක යටතේ තමයි කතා කරන්නට තියෙන්නේ. මං හිතන්නේ ජාති දුක සහ ජරා දුක පිළිබඳව හොඳට ඔබට තේරෙන්නට ඇති. ඊළඟට අපි බලමු ඊළඟ දුක මොකක්ද කියලා. ජාති දුක ඉපදීම නිසා ඇතිවෙන්නා වූ දුක්, අනිත් සියලුම දුක් වලට සම්බන්ධ දුක, ප්‍රධානම දුක. ඊළඟට ජරා දුක, දි รา පත් වීම නිසා ඇතිවෙන්නා වූ දුක විදිහට අපි ඉගෙන ගත්තා. ඊළඟට ව්‍යාධි දුක හෙවත් ලෙඩවීම නිසා ඇතිවෙන දුක් වලට කියනවා පුතේ ව්‍යාධි දුක කියලා. ව්‍යාධියට පත් වෙනවා කියලා කියන්නේ ලෙඩ වෙනවා කියන එක. උපන් මිනිසා ලෙඩවීම ස්වභාවිකයි. ස්වභාවික තත්වයක්. සාමාන්‍ය ඉපදිච්ච කෙනෙක් එහෙම ලෙඩ වෙන්නේ නැති කෙනෙක්, ලෙඩ වෙච්ච නැති කෙනෙක් බුදුරජාණන් වහන්සේ පවා ලෙඩ වුණා. උන්වහන්සේ පිරිනිවන් පාන අවස්ථාව වෙනකොට ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය තමයි වැළඳිලා හිටියේ. ඒ වගේම උන්වහන්සේගේ හිසේ කැක්කුමක්, ඒ වගේම කොන්දේ අමාරුවක් ඒ වගේ තිබුණා කියලා සඳහන් වෙනවා.
ඉතින් ඒ විදිහේ ව්‍යාධි හැම කෙනාටම තියෙනවා ලෙඩ එක එක විදිහේ ලෙඩ. එක එක විදිහේ වසංගත. මේ අපි ඉන්න රටේ විතරක් නෙවෙයි. ලෝකේ ඕනෑම රටක ඒ විදිහේ ලෙඩ තියෙනවා. ලෙඩවලට පත් වෙනවා. ඒ ලෙඩ වලින් මරණයටත් පත් වෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා පුතේ. ඒකට කියන්නේ ව්‍යාධි දුක කියලා. මෙහිදී විශේෂයෙන් කය ලෙඩවීම ගැන සැලකේ. මෙතනදී අපි කතා කරන්නේ කය ලෙඩවීම, මනස ලෙඩවීම ගැන නෙවෙයි. කය අපේ ශරීරයේ ලෙඩවීම. කායික රෝග රාශියකි. කායික රෝග රැසක් තියෙනවා. කලාතුරකින් යමකට ටික කාලයක් අසනීපයක් නැතිව ජීවත් වීමට පුළුවන්. කලාතුරකින් කෙනෙක්ට ටික කාලයක් ජීවත් වෙන්න පුළුවන් රෝගයක් නැතිව. හැබැයි හිසේ කැක්කුමක් හරි නිතරම තියෙනවා. හිසේ කැක්කුමක් හරි තියෙනවා. ඉතින් එහෙම ගත්තට පස්සේ කිසිම කෙනෙක් කිසිම මොහොතක නිරෝගීව සිටින්නේ නැහැ. හැම මොහොතකම ලෙඩ වෙලයි රෝගාතුරු තත්වයට පත් වෙලයි සිටින්නේ. හෙත් සාමාන්‍ය ස්වභාවයේ නිතර අසනීප සෑදීම කවර ආකාරයේ හෝ අසනීපයකට භාජනය වීම දුකකි. මොන විදිහේ ආබාධයකට ව්‍යාධියකට ලෙඩකට පත් වුණත් ඒක දුකක්. ඔළුවේ කැක්කුමක් හැදුනත් බලන්න කොච්චරනම් වේදනාවක්ද කියලා. බඩේ අමාරුවක්. ඊට අමතරව ගත්තොත් පිළිකාවක්, වසංගත තත්වයකට අහු වුණොත්, වෛරසයක් අපේ ශරීරයට ඇතුළත් වුණොත්, එහෙම නැත්නම් සතෙක්ගෙන් බෝ වෙන ඩෙන්ගු මාරාන්තික රෝගය වගේ දෙයක්. ඒ වගේ රෝගයක් ඇති වුණොත් දුකක්ද සතුටක්ද? තදට උණ ගැනිච්ච අවස්ථාවක් හිතලා බලන්න. නිරෝගිමත්ව හිටිය වෙලාවට වඩා ආහාර පාන ආදී ගන්න බෑ. ශරීරයේ ශක්තිය නැති වෙලා ගිහිල්ලා අඩුම තරමින් කතා බහ කරලවත් ඉන්න බෑ. නැගිටලා කියලාවත් ඉන්න බෑ. නේද? ඉතින් ඒ උණ ගැනීම නිසා ඇති වෙන දුක. එතකොට තවත් ඊට වඩා දරුණු රෝගයක් හැමදාම ජීවිතේ කල්පනා කරමින් සිටින්නට වෙන විදිහේ දුකක් ඇති වුණොත් කොයි වගේ තත්වයක් ඇති වේවිද? හොඳයි. ලෙඩ වූ විට තමන් කරගෙන කටයුතු එකක්වත් ඒ අයුරින් කර ගැනීමට නොහැකි වීම නිසා වේදනාවක් දැනේ. එය ශරීරයට මෙන්ම සිතටද දැනෙන දුකකි. ඊට පස්සේ සඳහන් වෙනවා මේ අපි ලෙඩ වුණාට පස්සේ අපි ඒ ගැන හිතනවා. නිරෝගිමත්ව හිටපු කාලේ කරපු කියපු දේවල් කරන්න බැරි වෙනකොට අපි ලොකු වේදනාවකට මානසික ආතතියකට පත් වෙනවා. ඒ මානසික තත්ත්වයත් එක්ක තමයි රෝගය සමහර විට උස්සන්න වෙන්නේ. එහෙනම් ලෙඩවීමත් දුකක්. කායික සහ මානසික දුක කියන දෙකම ඇති කරන්න හේතු වෙනවා ලෙඩවීම කියන එක. ඊළඟට මරණ දුක, මිය යෑම. මං හිතන්නේ මේ පිළිබඳව වැටහීමක් නැති කිසිම කෙනෙක් ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. 7 වසරේ ඉගෙන ගන්නවා කියලා කියන ඔයාලට ඒක මේ පිළිබඳව හොඳ අත්දැකීම් තියෙන්න පුළුවන්. මිනිස්සු කොහොමද මරණයටපත් වෙන්නේ? සත්තු කොහොමද මරණයටපත් වෙන්නේ කියලා. ඉතින් ජීවිතයේ අවසානය තමයි මරණය කියලා කියන්නේ. මරණයටපත් වෙච්ච කිසිම කෙනෙක් නැවත ජීවත් වෙන්නේ නැහැ. ඔහු ඉක්මනින්ම ආදාහනය කිරීමක් හෝ වලලෑමක් හෝ සිදු වෙනවා. එහෙම නැත්නම් සමහර විට වලලෑමක් ඒ කිසිම දෙයක් වෙන්නේ නැති වනතුරකට වගේපත් වුණාම ඔහුගේ ශරීරයවත් හොයාගන්න බැරි තත්වයකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ කොයි ආකාරයෙන් හෝ මරණයටපත් වීම තමයි මරණ දුක කියලා කියන්නේ. හැම දිනාටම මරණයට මුහුණ පෑමට සිදුවේ හැම කෙනෙක්ටම කිසිම කෙනෙක් නැහැ ඉතුරු වන කෙනෙක්. දැන් ඔබ 7 ශ්‍රේණිය ඉගෙන ගනිමින් හිටියට අපි ඔබේ දෙමව්පියන්, ඥාතීන්, හිතවතුන් හැමදෙනාම මේ ලෝකෙ ඉපදිලා ඉන්න යම් කිසි කෙනෙක් ඉන්නවනම් හැමෝටම අනිවාර්යයෙන්ම මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක මරණ දුක කියලා තමයි කියන්නේ. මරණයටපත් නොවි මරණ දුක හරි හැටියට දැන ගැනීමට නුපුළුවන මරණයටපත් වෙන්නේ නැතිව මරණ දුක කියන්නේ මොකක්ද කියලා අපිට
හිතාගන්න බැහැ. මරණයට පත්වීම කොච්චර වේදනාකාරී දුක්ඛදායී අවස්ථාවක්ද කියලා අපිට හිතන්න බැහැ. අපිට හිතාගන්න බැහැ. එහෙත් මරණයට පත්වීම මහා වේදනාකාරී සිදුවීමක් බව බොහෝ අයගේ මරණ මොහොත දෙස බලා සිටින විට පෙනේ. ගොඩක් අයගේ මරණ මොහොත දිහා බලාගෙන ඉන්නකොට පේනවා මරණය කියන්නේ කොච්චරනම් වේදනාකාරී දෙයක්ද කියලා. එහෙනම් මරණ කියන දුකත් අපිට දැඩිසේ වේදනාවක් ඇති කරන්නට පුළුවන් දුක්ඛදායී අවස්ථාවක්. ඊළඟට මිය යාමට පළමු කාලයක සිට මරණ බියෙන් බියපත්ව සිටින්නෝ වෙති. මරණයට පත්වෙන්න කලින් දැන් අපි හිතමුකෝ පිළිකාවක් වගේ රෝගයක් ඇති වුණාම අනිවාර්යෙන්ම ඔහු කෙටි කාලයක් ඇතුළත මරණයට පත්වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරයෙකුගෙන් දැනගත්තම මොකද කරන්නේ? මරණ බියෙන් ඒ ජීවත් වෙන කාල සීමාව පුරාවටම ජීවත් වෙනවා. පුදුම බියකින් තමයි ඉන්නේ. ඉතින් මරණය ගැන ඇසීමට පවා බිය ඇත්තෝ අප අතර සිටිති. මරණය කියන එක අහන්නවත් කැමති නැති අය. මැරිච්ච අයගේ මළගෙදරකටවත් ගිහිල්ලා ඒ අයගේ දේහයක්වත් බලන්න කැමති නැති සමහර අය ඉන්නවා. මැරිච්ච කෙනෙක්ගේ මළගෙදරකටවත් යන්නේ නැති. ඒ වගේම අම්මලා එකතු කරගෙන යන්නේ නැහැ සමහර අයව. එහෙමයි ඉන්නවා. බියෙන් තැතිගෙන සිටියත් මරණය අමතක කර සිටියත් සෑම මිනිසාටම සෑම සතාටම යම් දිනක මරණය සිදුවේ. මරණය අමතක කරලා තිබුණත් මරණය දකින්නේවත් නැතිව හිටියත් අනිවාර්යයෙන්ම ඉපදිච්ච හැමෝටම මරණයට පත්වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මැරෙන අය මැරිලා ඉන්න අයව බලන්නට යන්නට ඕන. එතකොට අපිට තේරෙනවා අපේ ජීවිතයටත් මෙන්න මේ කියන තත්ත්වේ නේද උදා වෙන්නේ කියලා අපිට මරණය පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම අපි මරණයට පත් වෙනවා කියන එක නිතරම මෙනෙහි කරමින් සිටිය යුතුම වෙනවා. එතකොට තමයි අපිට ජීවිත අවබෝධය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බෞද්ධයෝ විදිහට බෞද්ධ දරුවෝ විදිහට අපි කොහොමද නිවන් අවබෝධ කරගන්නේ? අපි මැරෙනවා කියලා තේරුම් ගත්තේ නැත්නම් අපිට බෑ නිවන් අවබෝධ කරගන්න. අපි ඒකාන්ත වශයෙන්ම මැරෙනවා මම මරණයට පත් වෙන කෙනෙක් කියන එක තේරුම් ගත්තොත් තමයි පුතේ අපිට චතුරාර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. මේ අපි කතා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍යයේ විස්තර පිළිබඳව. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙච්ච ආකාරයට අපි මේ කතා කරමින් සිටින්නේ. හොඳයි ඊළඟට පස්වෙනියට සඳහන් වෙන්නේ අප්පිය සම්පයෝග දුක. අප්‍රියං එක්ක සම්පයෝග කියලා කියන්නේ මනාව එකතු වෙලා කටයුතු කරන්න වෙනවා. හොඳින් එකතු වෙලා කටයුතු කරන්න වෙනවා. ඒ කියන්නේ ඒ අයත් එක්කම කටයුතු කරන්න වෙනවා. සමහර විට මේ සමහර අවස්ථාවලදී ඒ අයත් එක්ක කටයුතු කරන්නට නැති වෙන්න අවස්ථාවන් තියෙනවා. සම්බන්ධතා තියෙනවා. හැබැයි ඒ අයත් එක්ක නිතර යෙදිලා නිතර කටයුතු වල අපි යෙදෙන්නේ නැහැ. හැබැයි මෙතන අප්පිය සම්පයෝග දුක කියන එකේදී මනාව යෙදිලා නිතරම යෙදිලා සමහර කට්ටියක් එක්ක අපි කැමති නැති අය එක්ක නිතරම යෙදෙන්න සිද්ධ වෙනවා. නිතරම ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි අප්පිය සම්පයෝග දුක කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ. අපි බලමු විස්තර තියෙන්නේ මොනවද කියලා. ඉතින් නැවත වතාවක් මම මතක් කරනවා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැනුම් දෙන්න. අපි ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්න. තමන් කැමති අය ඇසුරු කිරීමට ලැබීම මහත් සැනසීමක් වන අතර තමන් අකමැති අය ඇසුරට ලැබීමද එවැනිම දුකකි. තමන් අකමැති අය ඇසුරට ගණ්ඩ සිද්ධ වෙන එක අපි කැමති නැහැ. අපි ඇසුරු කරන්න කැමති නැති යාළුවෙක් ඉන්නවා නම් අපි කිසිසේත්ම කැමති නැහැ. එයා එක්ක වැඩ කරන්න තියා එයාත් එක්ක එකතු වෙලා කතා බහ කරන්නවත් කැමති නැහැ. ඉතින් අකමැති අය සමග පමණක් නොව අකමැති පරිසරයක ජීවත් වීමට සිදුවීමද දුකකි. අකමැති පුද්ගලයෝ විතරක් නෙවෙයි අකමැති පරිසරයන් වල අපිට ජීවත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. අකමැති තැනක තමන් කැමති නැති තමන් රුචි කරන්නේ නැති තැනක. ඊළඟට කියනවා අකමැති ක්‍රියාවක යෙදීමට සිදුවීමද එවැනිම වේදනාකාරී තත්වයකි. තමන් කැමති නැති වැඩ තියෙනවා. තමන් කරන්න කැමති වැඩ තියෙනවා. තමන් කරන්න කැමති නැති වැඩ තියෙනවා. ඉතින් එහෙනම්
කරන්න කැමති නැති වැඩ කරන්න සිද්ධ වුණොත් ඒක මොකක්ද? ඒකත් මේ දුක යටතේ තමයි කතා කරන්න වෙන්නේ. ජම්පිච්චං නලබති තම්පි දුක්ඛං කියන එක යටතේ. මේ සියල්ල අප්පිය සම්පයෝග දුක. අප්පිය සම්පයෝග දුක යටතේ තමයි සඳහන් කරන්නේ. ඒක අප්පිය සම්පයෝග අප්‍රියං හා එකතු වීම. එහෙම නැත්නම් තමන් අකමැති දේවල් සිදු කිරීමට සිදුවීම, අකමැති පුද්ගලයන් සමග කටයුතු කිරීමට සිදුවීම, අකමැති තැන්වල කටයුතු කිරීමට, අකමැති තැන්වල ජීවත්වීමට සිදුවීම, සිටීමට සිදුවීම, ඒ කියන කරුණු තමයි අප්පිය සම්පයෝග දුක යටතේ කතා කරන්නේ. ඊළඟට කියනවා පිය විප්පයෝග දුක. ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිද්ධවීම. තමන් ප්‍රිය කරන පුද්ගලයාගෙන් ඈත්වීමට සිදුවීම, තමන් ප්‍රිය කරන පරිසරයෙන් ඉවත්වීමට සිදුවීම, තමන් ප්‍රිය කරන නොයෙකුත් දැයින් වෙන්වීමට සිදුවීම, තමන් ප්‍රිය කරන නොයෙක් දේවල් තියෙනවා. ඒ වගේ අපිට ඈත් වෙලා ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. තමන් ප්‍රිය කරන පරිසරයෙන් තමන් ජීවත් වෙන්න කැමති රුචිකත්වයක් තියෙන තැනකින් අපිට ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඒකත් තමන් ප්‍රිය කරන පුද්ගලයාගෙන් ඈත්වීමට සිදුවීම කියන හැම කාරණයක්ම ඇතුළත් වෙන්නේ පිය විප්පයෝග දුකට. ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන දුක යටතේ කතා කරන්නේ තමන් ප්‍රිය කරන පුද්ගලයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන එක, තමන් ප්‍රිය කරන පරිසරයෙන් වෙන් වෙන්න සිදු වෙන එක, තමන් ප්‍රිය කරන නොයෙකුත් දේවල් වලින් වෙන්වීමට සිදුවීම පිය විප්පයෝග දුක කියලා හඳුන්වන්න පුළුවන්. එය ප්‍රිය විප්‍රයෝග දුක් නම් වේ. ජීවත් වීමේදී අපට අප කැමති අයම, අප කැමති තැනම, අප කැමති දේම නොලැබෙන නිසා ප්‍රිය විප්පයෝග දුකට නිතරම භාජනය වීමට සිදුවේ. අපි කැමති තැන්වලම ඉන්න, අපි කැමති අයත් එක්කම ජීවත් වෙන්න අපිට කිසිම දවසක ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? නිතරම අපිට පිය විප්පයෝග කියන තත්වයට පත් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන තත්වයට පත් වෙන්නට අපිට සිද්ධ වෙනවා. කැමති දෑ නොලැබීම. ජම්පිච්චන් නලබති තම්පි දුක්ඛං කියලා තමයි සඳහන් වුනේ. කැමති දෑ නොලැබීම. අපි කැමති දේවල් තියෙනවා. අපි ලබා ගන්න කැමති අපේ හිත ගොඩක් ආස කරන දේවල් තියෙනවා. ඉතින් කැමති දෑ නොලැබීම ඉච්ඡා නම් කැමැත්තය. කැමති දේ නොලැබීම ඉච්ඡා කියලා කියනවා. ඊළඟට නොලැබීම අලාභයකි. ඉච්ඡිතා ලාභ දුක. නොලැබීම අලාභයකි කියලා කියනවා. ඉච්ඡිතා ලාභ, ඉච්ඡිත අලාභ. තමන් කැමති වෙන දේ නොලැබීම දුකක්. කැමති දෑ නොලැබීම ඉච්ඡා කියලා කියනවා. ඊළඟට ඉච්ඡිත අලාභ කියනවා. ඉච්ඡිත අලාභ. කැමති වෙන දේ නොලැබීම දුකක් වෙනවා. මිනිසුන් පොදුවේ කවුරුත් කැමති වෙන බොහෝ දේ ඇත. එයිනුත් ලෙඩ නොවී සිටීමට, ජරාවට පත් නොවී සිටීමට, නොමැරී සිටීමට, දුකට ශෝකයට පත් නොවී සිටීමට කැමති. ලෙඩ වෙන්නේ නැතිව ඉන්න කැමැත්තක් තියෙනවා මිනිස්සුන්ට. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ ඉතා හොඳින් පැහැදිලි කරලා තියෙනවා. මිනිස්සු කැමති ලෙඩ නොවී ඉන්න. හැබැයි මිනිස්සු ලෙඩ වෙනවා. ඒ වගේම මිනිස්සු කැමති ජරාවට පත් නොවී ඉන්න. ඒත් ජරාවට පත් වෙනවා. ඒ වගේම නොමැරී ඉන්න කැමති. ඒත් මිනිස්සු මරණයට පත් වෙනවා. කිසිම කෙනෙක් මරණයට පත් නොවී සිටින්නේ නැහැ. දුකට ශෝකයට පත් නොවී ඉන්න, හැමදාම සතුටින් ඉන්න කැමති. එහෙම කැමති වුණාට මිනිස්සුන්ට නිතරම ලෙඩ වෙන්න වෙනවා. ජරාවට පත් වෙන්න සිද්ධ වෙනවා. නොමැරී සිටීමට හැකියාවක් නැහැ. අනිවාර්යෙන් මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා. දුක ශෝකය මගහැරලා ඉන්න පුළුවන් කමක් නැහැ. දුකට ශෝකයට පත් වෙන්න සිද්ධ වෙනවා. මේ කියන දුක් හැම එකක්ම නිතරම මිනිස්සුන්ට ලබා ගන්න වෙනවා. ඒ නිසා යම්පිච්චං නලබති තම්පි දුක්ඛං කියන දුකට පුද්ගලයාට මිනිසාට පත් වෙන්න සිද්ධ වෙනවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අපේ සම්පයෝග දුක, පිය විපයෝග දුක, යම්පිච්චං නලබති තම්පි දුක්ඛං කියන දුක, කැමති දෑ නොලැබීමේ දුක
කතා කළා. ඊළඟට තියෙන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධා දුක්ඛය පංච උපාදානස්කන්ධා දුක්ඛ විදියට තමයි සඳහන් වුනේ. ඒ වගේම තමයි ඊළඟට සඳහන් වෙන්නේ පංච උපාදානස්කන්ධ දුක. අපි ඒ ගැන බලමු. පළමුව ජාති ජරා ආදී දුක් වෙන වෙනම පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් කිවහොත් පංච උපාදානස්කන්ධයම දුක යයි වදාළසේක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ දේශනා කරලා තිබුණේ. ඉතින් එහෙම දේශනා කරපු දුක මොකක්ද කියලා අපි තේරුම් ගනිමු. මිනිසා යනු ශරීරයක් හා සිතක් ඇති ජීවියෙකි. මිනිසෙක් කියලා කියන්නේ සිතකුයි ශරීරයකුයි තියෙන සත්වයෙක්, ජීවියෙක්. එතනදී එය ශරීරය සහ සිත ස්කන්ධ පහකට බෙදා දක්වනු ලැබේ. ස්කන්ධ පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහ. එතකොට මේකේ රූප කියන්නේ රූපය, අපේ මේ ශරීරය. ඒකට කියනවා රූපය කියලා. ඊළඟට වේදනා සහ සංඥා සංඛාර. වේදනා සංඥා සංඛාර කියන තුන අපේ සිතුවිලි විදිහට සිතුවිලි ක්‍රියාත්මක වීම. අපි අභිධර්මයේ ඉගෙන ගනිද්දී ඉගෙන ගන්නවා පුතේ රූප චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා. එතකොට එතනදී අපේ සිතුවිලි ක්‍රියාත්මක වෙන ස්කන්ධ කොටස තමයි මේ තියෙන්නේ. ඒ වගේම විඥාන කියලා කියන්නේ අපේ සිත. විඥාන කියලා කියන්නේ සිත. ඒ වගේම වේදනා සංඥා සංඛාර මේවා චෛතසික විදිහට. එහෙම නැත්නම් අපි ඒක මතක තියාගනිමු. ඒ තරම් දුරට ඔබ මතක තියාගන්නට අවශ්‍ය නැහැ. ලොකු පන්ති වලදී ඉගෙන ගන්න පුළුවන්. රූප කියන්නේ රූපය. ඊළඟට වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන්නේ අපේ ශරීරය හා සම්බන්ධ මානසික ස්වභාවය. ඒ මානසික ස්වභාවයක් තියෙන නිසා තමයි අපි හිතන්නේ, කල්පනා කරන්නේ, දුක දැනෙන්නේ, සතුට දැනෙන්නේ. මොකටද? අපේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට ගන්න අරමුණු වලින්. අපි වේදනා විඳින්නේ, ඒවා සංඥා විදිහට හඳුනාගන්නේ, කුසල අකුසල කර්ම බවට පත් කරගන්නේ හොඳ නරක සිතුවිලි අනුව. ඒ වගේම විඥාන සිත් ඇති කරගන්නේ ඒක රූපමය මේ අරමුණක්, ඒක ශබ්දමය අරමුණක් විදිහට අපි දැන ගැනීම කරන්නේ. ඒ හැම දෙයක්ම කරන්නේ මොකෙන්ද? මේ හැම දෙයක්ම කරන්නේ සිතෙන්. සිත සම්බන්ධ වුණාට පස්සේ. එහෙනම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහේම තියෙන්නේ අපේ රූපය දුක් පිණිස පවතින දෙයක්. අපි විඳින වේදනාවන් ස්ථීරව සැපසහගත වේදනාවන් විදිහට අපිට දිගටම තියාගෙන ඉන්න පුළුවන්ද? අපි විඳින වේදනා ආහාරයක් වෙන්න පුළුවන්. අපි බලපු ලස්සන රූපයක් ගැන වේදනාවක් විඳීමක් වෙන්න පුළුවන්. ඒවා මොකද වෙන්නේ? වෙනස් වෙනවා. සංඥා අපේ නෑදෑයෝ, ඒ වගේම අපේ ශරීරය, අපි තරුණ කාලේ කියලා හිතාගෙන හිටපු ඒ සංඥාව වෙනස් වෙලා අපේ ශරීරයේ වෙනසක් දකින්න අපිට ලැබෙනවා වයසට ගියාට පස්සේ. තරුණ කාලේ තිබුණු සංඥාව නෙවෙයි. ඒ වගේම තමයි අපි සංඥා විදිහට හඳුනාගෙන තිබෙන දේවල් වෙනස් වීමටපත් වෙනවා. සංඛාර කුසල අකුසල කර්ම ශක්තියින් අනුව අපේ ජීවිතය ඊටමත් ඉක්මනින් වෙනස් වෙනවා. අපිට කුසල විපාක අනුව ජීවිතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අකුසල විපාක අනුව ජීවිතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. පෙර ආත්ම භාවයන් වල අකුසල කුසල කර්ම වල විපාක අනුව අපේ ජීවිතය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයක් තියෙනවා සංඛාර කියන කොටසේ සාකච්ඡා කරන්න. ඒ වගේම විඥාන අපි රූප විදිහට අරගන්න, ශබ්ද විදිහට අරගන්න, සිතුවිලි දැනගන්න දේවල් එහෙමම පවතින්නේ නැහැ. එහෙනම් ඒවා වෙනස් වෙනවා. මේ ගැන මේ විදිහට සාකච්ඡා කළාට ඔබට පුළුල් අවබෝධයක් ඇති කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඔබ සාමාන්‍ය මට්ටමින් මතක තියාගන්න පංච උපාදානස්කන්ධය දුකක්,
ඒ වගේම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. ඒ පංචස්කන්ධය තුලක් තියෙන්නේ දුකක් කියන එක ඔබ කෙටියෙන් මතක තියාගන්න. සාමාන්‍ය විදිහට මතක තියාගන්න. ඒ අවබෝධයනුත් එක්ක ඔබට ඉදිරි ශ්‍රේණිවලදී තවත් මේ ගැන තේරුම් ගන්නට පුළුවන්කම ලැබේ. මේ ස්කන්ධ පහ සිතෙන් අල්ලා ගැනීම උපාදානයයි කියනු ලැබේ. මේ පහ අපිට අල්ලගන්න පුළුවන්. අපේ රූපය බාහිර රූප අපිට අල්ලගන්න පුළුවන්. වේදනාව අපිට අල්ලගන්න පුළුවන්. දැඩි විදිහට එක එක වේදනාවන් අපි අල්ලගෙන තියෙනවා. වේදනාවන් කියලා කියන්නේ විඳීම්. ඒ වගේම එක එක සංඥා අපේ අම්මා අපේ තාත්තා ඒ මම ළඟම තියෙන හිතවත්කමක් බැඳීමක් මම සිහිපත් කළේ. ඒ වගේම සංඛාර කියලා කියන්නේ කුසල අකුසල ශක්තියින් අපිට උපාදානය කරගෙන ඉන්න පුළුවන්. කුසල් අකුසල් පින්පව් විශේෂයෙන්ම පින්පව් අපිට මේ උපාදානය කරගෙන ඉන්නට පුළුවන්කම තියෙනවා. විඥාන සිතුවිලි දැනගන්නා වූ අරමුණු අපිට පුළුවන් උපාදානය කරගන්න. දැඩි විදිහට මනසින් අල්ලගන්න. ඒක මෙන්න මේ අරමුණක්. මේ වගේ ශබ්ද අරමුණක්. මේ අහවල් කෙනාගේ ශබ්දය. ඒක අහවල් කෙනාගේ රූපය කියලා අපිට ප්‍රියමනාපයගේ රූප ශබ්ද ආදී අපිට දැනගෙන අල්ලගන්න පුළුවන් සිතින්. ඊළඟට ස්කන්ධ පහ උපාදාන කර ගැනීමෙන් පංච උපාදානස්කන්ධයේ සෑදේ. ස්කන්ධ පහ මේ කියන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ උපාදානය කරගත්තම පංච උපාදානස්කන්ධය හැදෙනවා. පංච උපාදානස්කන්ධයම නැවත සසර ඉපදමින් මැරමින් ගමන් කිරීම සඳහා භවයේ නිර්මාණය වීම සඳහා හේතුවක් වෙනවා. මේ සිතෙන්ම ඇති කරගන්නා සිතවිල්ලක් පමණක් බව අප තේරුම් ගත යුතුයි. සිතින් ඇති කරගන්නා වූ සිතවිල්ලක් තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. දැඩි විදිහට ස්කන්ධ පහ අල්ලා ගැනීම මනසින් කරන කාරණයක්. එහෙම නැතිව රූපයක් අපි හිතමුකෝ රූපයක් ගැන අපේ අදහසක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙනවා. ඒ ඇති වෙන ආසාව නිසා අපිට ඒ රූපේ වෙන කිසිම දෙයක් කරන්න බෑ. රූපේට ඕන තැන තියෙනවා. ඒ රූපේට ඕන තැන තියෙද්දි අපි දැඩි විදිහට ඒ රූපේ පිළිබඳව අදහසක් ඇති කරගෙන ඒ පිළිබඳව ආසාවක් ඇති කරගෙන අපි යන හැම තැනටම ඒ රූප අරමුණ අරගෙන යනවා. ආසාවක් අපේ හිතේ ඇතුලේ තියෙනවා. රූපේට ඕන තැන රූපේට ඕන විදිහට තියෙනවා. එහෙනම් අපි මොකද්ද කරලා තියෙන්නේ? ඒ රූපය ගැන අපේ හිතින් ආසාවක් ඇති කරගෙන උපාදානය කරගෙන අතින් කළ සියලුම දුක් ඇතිවන්නේ පංච උපාදානස්කන්ධයම පදනම් කරගෙනය. ඉතින් මෙතන අකුරු වල වැරදීමක් තියෙනවා. ඉහතින් කියලා එන්නට ඕන. ඉහතින් කළ සියලුම දුක් ඇතිවන්නේ පංච උපාදානස්කන්ධ දුක විදිහට පංච උපාදානස්කන්ධය නිසා තමයි ඒ සියලුම දුක් ඇති වෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී දුක්. ඒ වගේම යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං පියේහි විප්පයෝගෝ දුක්ඛ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ මරණ දුක මේ කියන අපි කතා කරපු සියලුම දුක් ඇති වෙන්නේ මොකක් නිසාද? එහෙමනම් පංච උපාදානස්කන්ධය නිසා. එහෙමනම් මේ පාඩම නැවත නැවතත් කියව ගන්න. ඒ වගේම මොකක්ද ජාති දුක කියන්නේ? ඒ වගේම ජරා දුක කියන්නේ මොකක්ද? ව්‍යාධි දුක කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධ දුක කියන්නේ මොකක්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? අන්නේ දහම් කාරණාවන් හොඳින් මතක තියාගන්න දුවේ පුතේ. අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නටත් පුළුවන්. ඒ වගේම ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්නටත් දුක්ඛ ආර්ය සත්‍ය යටතේ කතා කරපු මේ විස්තර ටික ඔබට ඉතාමත් වැදගත් වේවි. එහෙමනම් ඊළඟ දවසේ තවත් පාඩමක් අපි මේ ආකාරයෙන් සාකච්ඡා කරමු. අද දවසේ පාඩම අපි අවසන් කරමු. හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.